සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද ඒ මැදින් පුන් පොහෝ දවස මුල් කරගෙන අපි මුලින්ම පොහොය දවසේ වැදගත්කම චුට්ටක් කතා කරමු. අද වගේ මේ මැදින් පුන් පොහෝ දවස මේ වගේ පුන් පොහෝ දවසක් මුල් කරගෙන තමයි ශාසනික වශයෙන් වැදගත් කාරණා ගොඩාක් තියෙනවා. විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළවෙනි වර්ෂයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන් දකින්න සැවැත් නුවර එදා කපිලවස්තුපුරයට රජගහනුවර ඉඳන් වැඩම කරපු දවස. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරියෙක් හැටියට ගිහි ජීවිතය ගත කරලා අවුරුදු 29 දී තමයි මහා අභිනිෂ්ක්‍රමණය කරේ. එදා රාහුල පුතා ඉපදිච්ච දවසේ චන්න ඇමතියා සමග කන්ත කසු පිට නැගලා මේ මහා සැප සම්පත් රම්මි සුරම්මි සුබ මාලිගා උන්වහන්සේට රාජ්‍යත් මේ ඔක්කොම අතහැරියා. විමුක්තියක් පිණිස උන්වහන්සේ සියල්ල අතහැරලා සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් වශයෙන් තමන්ට දරුවෙක් ලැබිච්ච දවසේ ඔබ හිතන්න ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් අනේ මගේ දරුවා කියලා කොච්චර කාමයන්ට දරු සෙනෙහසින් ගිහි ජීවිතයට බැඳෙනවද? හැබැයි උන්වහන්සේ දා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං මේ රාහුලෙක් ඉපදුනා. බැඳීම් ගොඩක් ඇති වුණා නේද කියලා උන්වහන්සේට වැටහුණා එදා. හැබැයි එදා ඒ හිතට අරගෙන තිබ්බ අධිෂ්ඨාන වෙනස් කරේ නැහැ. රාහුල පුතා විතරක් නෙමෙයි අසංඛේය ගණන් සත්‍යයන් මේ සතර අපායේ වැටි වැටි දුක් විඳින සියලු සත්‍යයන් මම සංසාර දුකින් එතර කරවනවා කියන ඒ අධිෂ්ඨානයෙන් සියලු දේවල් අතහැරලා එදා මහා අභිනිෂ්ක්‍රමණය කරා. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. උන්වහන්සේ දා වෙසක් පොන් පොහෝ දවසේ ඇසතු බෝධීන් වහන්සේ සෙවණි නැගෙනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදය සමග සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. සත් සතිය ගත කරලා ඉසිපතන මිගදායට වැඩම කරලා ඇසළ පුන් පොහෝ දවසේ ප්‍රථම ධර්ම දේශනාව ලෝකෙට දේශනා කරා. එදා ඉඳන් උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දහම් දෙසනවා. අපේ බුදුරජාණන් වහන්සේට රජගහනුවරදී බිම්බිසාර රජුරුව තමයි පළවෙනිම ආරාමය කරලා පූජා කරේ වේළුවනාරාමය. මේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට දැන් බුදුහාමුදුරුවෝ අර ගිහි ජීවිතේ අභිනිෂ්ක්‍රමණය කරේ 29 දී උන්වහන්සේ බුදු වුණේ අවුරුදු 35 දී. දැන් අවුරුදු 6ක 7ක වගේ කාලයක් දැන් ගත වෙලා. බුදු වෙලත් අවුරුද්දක් වගේ ගත වෙලා. ඔය අතරේ සුද්ධෝදන රජතුමා නිතර විමසලා බලනවා. මගේ බුදු පුතා දැන් කොහෙද වැඩ ඉන්නේ? උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අමාත්‍යවරයෙක් එක්ක 1000ක පිරිසක් පිටත් කරා. බුදුරජාණන් වහන්සේව ආරාධනා කළ වඩම්මගෙන ගිය අය බුදුහාඳුරන්ගේ බණ අහලා රහත් වුණා. ඒ ඔක්කොම බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් බණ භාවනා කරගෙන ඉන්නවා. ගිය කාරණේ ඉෂ්ට වෙන පාටක් නැහැ. සුද්ධෝදන රජතුමා තවත් පිරිසක් 1000ක සේනාවක් එක පිටත් කරා. ඒ ධර්මය අවබෝධ කරගන්න. ඔය වගේ කණ්ඩායම් 8ක් කැරියා
හැමෝම ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා අවසානයේ රජ්ජුරුවන්ට විශ්වාසවන්තම අමාත්‍යවරයා කාළුදායි අමාත්‍යවරයා සියලු කටයුතු භාරව හිටියා කියලා සාමාන්‍ය අගමැති වගේ ඔහුට කතා කරලා කියනවා මගේ හුස්ම මන් දැන් වයසයි මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුහාඳුරන්ව දකින්න ඕනේ. ඒ වෙලාවේ ඔහු කියනවා හොඳයි මට එක පොරොන්දුවක් වෙන්න. මාව මේ රාජකීය තනතුරු වලින් ඉවත් කරලා මටත් උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න අවසර දෙන්න. මම රජුරුවන්ගේ අරමුණ ඉෂ්ට කරන්න. 1000ක පිරිසක් එක්ක පිටත් වෙලා ගියා. 9 වෙනි වතාවට 1000ක සේනාවක් එක්ක ගිය කාළුදායි අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේකින් බණ අහලා රහත් වෙලා අර පිරිසත් එක්කම විහිළුවනේ වැඩ ඉන්නේ නැද්දී දවසක් දැන් කාළුදායි මහරහතන් වහන්සේ නියමිත වේලාව කාලයේ වේලාව මේ බලලා මේ නම් කපිලවස්තු පුරේට ශාක්‍ය ජනපදයට වඩින්න දැන් නම් සුදුසු කාලේ පාර දෙපැත්ත හොඳයි ගස් පල බර වෙලා මල් පිපිලා දැන් හොඳම කාලේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිලා ගාථා ගණනාවකින් මේ මග දෙපස වර්ණනා කරමින් බොහොම ලස්සනට ගාථාවලින් බුදුහාමුදුරන්ට ආරාධනා කරා කාළුදායි මහරහතන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තු පුරේට වැඩම කරනසේක් අපේ බුදුහාමුදුර ආරාධනාව පිළිගත්තා. කාළුදායි මහරහතන් වහන්සේ අහසීම වැඩම කරලා රජුරවන්ට දැනුම් දුන්නා. තථාගතයන් වහන්සේ ආරාධනය පිළිගත්තා. ඔන්න මහා සංඝයා පිරිවරාගෙන අසවල් දවසේ වඩිනවා 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ඥාතීන් දකින්න ගමට වඩින්න පිටත් වුණා. ඒ ගමනේදී කාළුදායි මහරහතන් වහන්සේගේ පණිවිඩය ලැබිච්ච දවසේම සුද්ධෝදන රජතුමා නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයාට අයිතිව තිබ්බ මේ උයන ශාක්‍ය කුමාරවරු එක්ක එකතු වෙලා ආරාමයක් හැදෙව්වා. ශාක්‍ය කෝලිය හැමෝම තමන්ගේ රාජ්‍ය පිරිස යොදවගෙන ඉක්මනින් දහස් ගණන් සංඝයාට වැඩ ඉන්න රමණීය ආරාමයක් ඉදි කරා. ඒ තමයි නීග්‍රෝධාරාම. අපේ බුදුරජාණන් වහන්සේ වඩින ගමනේ ඒ මගතොටදී දානි වෙලාවට අහසින් වැඩම කරලා කාළුදායි මහරහතන් වහන්සේ මාලිගාවෙන්ම සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීමක්. උන්වහන්සේ වඩින තෙක් මම මාලිගාවෙන්ම දානි සකස් කරලා දෙන්නම් ඔබ වහන්සේ අහසින් ගිහිලා පිළිගන්නවා. එදා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ශාක්‍ය ජනපදයට වැඩම කරන්නේ මැදිපුන් පොහෝ දවසක. එදා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිළිගන්න ශාක්‍ය කෝලිය කුමාරවරු ඇතුළු විශාල පිරිසක් රාජික මුළු නගරෙම සරසලා බුදුරජාණන් වහන්සේ හැබැයි මේ අය ඔබ දන්නවා ශාක්‍ය වංශික බොහොම මාන්න අධිකයි. අපි තමයි උසස්ම කුලේ අපි තමයි රාජවංශේ වුණත් උසස්ම ශාස්ත්‍රීය අය. ඒ අය අතර ඉහළ වැඩිහිටි ශාක්‍ය වංශිකයෝ ඉතින් බුදුහාඳුරට ගරු කරාට වන්දනා කරන්න තරම් ඔළුව නැමුන්නේ නැහැ. ඒ අය හිතනවා ඉතින් බුදු වුණා කියවට ඉතින් අපේ පුතෙක් වගේනේ අපිට වඩා වයසින් බාලයිනේ ඉතින් අපි වැඩිමහලු අපි උසස් ශාක්‍ය වංශිකයෝ අපි මොකටද ඔළුව නමන්නේ අන්න මාන්නේ. බුදුහාඳුරට වඩා වයසින් බාල ශාක්‍ය වංශිකයෝ ලවා බුදුහාඳුරට වන්දනා ගරු සත්කාර කරනවා. බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයට වැඩම කරපු දවසේ ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය බහල ඇති. ඒ තමයි යමා මහ පෙළහර. බුදු සිරුරින් ගිනිදැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑවකය. යමක මහා ප්‍රාතිහාර්ය දැක්වෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙළහර පාල බුද්ධ වංශ දේශනාව කරා චර්යා පිටකේ වෙස්සන්තර ජාතක ආදී දේශනා ගණනාවක් දේශනා කරා. ඒ බුදුහාඳුරු නීග්‍රෝධාරාමයට වැඩම කරපු දවසේ දැන් ශාක්‍ය කෝලිය වංශිකයෝ මේ ප්‍රාතිහාර්ය සුද්ධෝදන රජතුමා බිම පෙරලි පෙරලි සාදුකාර දීදී වන්දනා කරා. ඔබ වහන්සේ ඉපදිච්ච දවසේම එදා අසිත තාපසයට ඔබ වහන්සේව පෙන්නපු දවසේ පුංචි බෝසත් පුතා අසිත තාපසයාගේ සිරිපතුල අර බෝසතාණන් වහන්සේගේ පුංචි සිරිපතුල අසිත තාපසයාගේ නළලේ
දැවටෙනවා. මේ තාපසයන් වහන්සේ වන්දනා කරා බෝසතාණන් වහන්සේට. ඒ වෙලාවේ මම මගේ බුදු පුතාට පළවෙනි වතාවට වන්දනා කරා. ඊළඟට සුද්ධෝදන රජතුමා බෝසතාණන් වහන්සේ බුදු වෙලා නැහැ ගිහි කාලේ දෙවනි වතාවේ තමන්ගේ පුතාට වන්දනා කරනවා. එදා සීසාන දවසේ අහසේ පළඟක් පැදගෙන භාවනා කරනවා පුංචි වයසේදී. එදා වප්මගුල් දවසේ පුදුමයට පත්වෙලා අහසේ වැඩ ඉන්නවා දැකලා පුංචි බෝසතාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා දෙවනි වතාවට වන්දනා කරා. එදා රජතුමා මේවා කියා වඳිනවා අද ඔබ වහන්සේ බුදු වෙලා. ඔබ වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මගේ රාජ්‍යයට උපන් ගමට වැඩම කරලා මගේ ඥාතීන් ඉදිරියේ ශාක්‍ය කෝලිය වංශිකයන් ඉදිරියේ අහසේ යමා මහ පෙළහර පානවා. මේ මගේ තුන්වෙනි වන්දනාවයි කියලා සාදුකාර දෙදී එදා රජතුමා තුන්වෙනි වතාවට බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. පස්වදා ඔබ දන්නවා දැන් රෑ බෝ වෙනකම් මේ පෙළහර දැකලා මෙව්ව ගැන කතා වෙලා මාලිගාවට පිටත් වෙලා ගියා. හැබැයි කාටවත් පස්වදා බුදුහාමුදුර ඇතුළු සංඝයාට දානෙට ආරාධනා කරන්න මේ ගැන අමතක වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නගරි පිණ්ඩපාතේ වැඩිය. බුදුරජාණන් වහන්සේ නගරි පිණ්ඩපාතේ වඩින වගේ පිළිවෙලින් මේක සුද්ධෝදන රජතුමාට ආරච්චි වෙලා ඔබ දන්නවා දුවගෙන ආවා. අනේ ඇයි මේ ඔබ වහන්සේ අපිට නින්දා කරන්නේ? අපි ශාක්‍ය වංශිකයෝ. අපි කාගෙන්වත් ඉල්ලගෙන යකිච්ච පිරිසක් නෙමෙයි. අපි බොහොම නම්බුකාර පිරිසක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ රජතුමාට කියන රජතුමනි ඔබ ශාක්‍ය වංශේ. මම බුද්ධ වංශේ. මේ තමයි බුද්ධ වංශේ චාරිත්‍රය. බුදුරජාණන් වහන්සේ පාත්තරේ අතේ තියාගෙන සුද්ධෝදන රජතුමාට එදා මහ පාරිදි දහම් දෙසුව ගාථාවකින් රජතුමා මහ පාරෙම බණහලා සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ කපිලවස්තුපුරයට වැඩම කළ දෙවනි දවසේ පසුවදා මාලිගාවට දානෙට ආරාධනා කරා. එදා නන්ද කුමාරයාගේ රාජ අභිෂේක මංගල්‍ය විවාහ මංගල්‍ය අලුත් මාලිගාවකට ගෙවදීමේ මංගල්‍ය දිච්ච දවසේ එදා බුදුහාමුදුරුවෝ නන්ද කුමාරයාවත් පැවිදි කෙරුවා. ඔබ ඒ කතා අහලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල කුමාරයාවත් පැවිදි කෙරුවා. එතකොට මේ වගේ කාරණා රැසක් යෙදුනා මේ කපිලවස්තුපුරයට වැඩම කරපු ශාක්‍ය ජනපදයට වැඩම කරපු ගමනේ. සුද්ධෝදන රජතුමා සකදාගාමී වුණා. ඊළඟ දවසේ මාලිගාවේදී බණහල් මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස ධර්ම අවබෝධය ලැබුවා. යසෝදරා උතුම් ධර්ම අවබෝධය ලැබුණා. ඡන්දකින්දර ජාතකයෙන් ඇසුරෙන් ධර්ම දේශනා කරද්දී ශාක්‍ය කෝලිය වංශිකයන් බොහෝ පිරිසක් පැවිදි වුණා. ඒ ගමනේ ආනන්ද හාමුදුරුවෝ බොහෝ පිරිසක් ආනන්ද බගු කිම්බිල දේවදත්ත ඔය ඔක්කොම පැවිදි වුණේ ගමන. එතකොට මේ වගේ බොහෝ ශාක්‍ය කෝලිය කුමාරවරු බුදුහාමුදුරන්ගෙන් බණහල පැවිදි වුණා. උන්වහන්සේ නීක්‍රෝධාරාමේ පිළි අරගෙන බොහෝ කාලයක් වැඩ සිටියා. මෙන්න මේ ශාක්‍ය වංශිකයන් දකින්න ඥාති දකින්න වැඩම කරේ බුදුරජාණන් වහන්සේ මේ වගේ පුන් පොහෝ දවසකදී මේ පොයි වැදගත්කමත් ඔය කාරණා සියල්ලත් සිහිපත් කරගෙන අද දවසේ අපි කාටත් වැදගත් කර්මය ගැන කාරණා කීපයක් මේ ධර්මානුශාසනාවේදී අද සාකච්ඡා කරමු. පින්වත්නි, අද අපි විශේෂයෙන් විමසලා බලමු මේ ධර්මානුශාසනාවේදී ඔබත් මමත් මේ බණහන සියලු දෙනාම ඔබ ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඇමරිකාවේ ජීවත් වුණත් කැනඩාවේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් යුරෝපේ කොහේ ජීවත් වුණත් ඔබ දඹදිව හිටියත් බුද්ධගයාවේ හිටියත් සවැත් නුවර ආසන්න ගමක හිටියත් ඔබ ලෝකෙ කොහේ හිටියත් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මේ විදිහට හිතන්න කියනවා. කම්මස්ස කෝමි මම කර්මයේ ස්වකීය කරගත් කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මයේ දයවැත්ත කරගෙන යන කෙනෙක්. කම්ම පටිසරණෝ මම කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම බන්දු
මගේ එකම ඥාතිය, මගේ එකම නෑයා, මම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායාද. මම යම් යහපත් දෙයක් කළොත් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකේ සංසාර ගෙනියන්නේ මමමයි කියලා හිතන්න කියන. ඔන්න ඔය කාරණේ නිතර සිහි කරන්න. පින්වතුනි, කර්මඵල දැන් ඔබට මේ ඇහෙන සමාලට ආනීය කර්ම ගැන අපි දන්නවා. අපි කොච්චර පොත් කියවලා තියෙනවද? පොඩි කාලේ ඉඳන් කර්මය ගැන දන්නවනේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ කර්මය ගැන අවබෝධයක්, හරි වැටහීමක් නැතිකම නිසාම වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. මතක තියාගන්න, නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණුම අකුසලයක්. ආනන්තරී අකුසල් වලටත් වඩා භයානකම අකුසල් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපායේ කල්පයක් ඔහු දුක් විඳිනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පණවන්න විදිහක් නැහැ කියලා. ඔහුගේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන දරුණුකම මත ආනන්තරී අකුසල් එකක් දෙකක් නෙමෙයි කීපයක් වුණත් කරන්න පෙළඹෙනවා. මිනිස්සු 100,000 ගණන් මරන්න පෙළඹෙනවා මනස. රටවල් අවුලවන්න, ගිනි තියන්න. මුළු ජීවිතේම හැම වෙලාවෙම අපරාධවලට ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් ඕනම අපරාධයකට මනස පෙළඹෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිය තුල. ඒ නිසා කර්මඵල විශ්වාසය, මේ කර්මයක් ඇති වෙන්නේ කොහොමද? චේතනාව තුල කර්මය උපදින්නේ කොහොමද? මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි නොදැනුවත් ඕන තරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පින්වතුනි, දැන් අපි ගමු බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ක්‍රියාව කියලා කියන අය බොහෝ පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි, කර්මය කියන්නේ චේතනාව. චේතනාවයි කර්මය කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්‍යයන් කර්ම රැස් කරනවා කයි, වචනේ, මනසේ. එහෙමනම් චේතනා පහල කිරීම තුළ කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කිරීම තුළ වචන ප්‍රකාශ කරනවා. චේතනා පහල කිරීම තුළ හිතෙන් හිතනවා. අන්න එහෙමනම් මතක තියාගන්න, අපි හිතනකොට හැම සිතුවිල්ලක් එක්කම හිත ඇතුලේ චේතනාවක් පහල වෙනවා. අපි කතා කරද්දී මේ හැම වචනයක් එක්කම මේක ධර්මයේ කියන විතක්ක ਵਿਚාර, හිත ඇතුලේ චේතනා පහල වෙනවා. ඉබේ කතා කරනව නෙමෙයි. අපි කරන ක්‍රියාවන් තුළ චේතනා පහල වෙනවා. ඔබට මට අපි කාටවත් මේ කර්ම රැස් කරන්න නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඔබ අහලා ඇති සමහරු කියනවා අපි පව් කරන්නේ. ඒ නිසා අපිට මේ අමුතුවෙන් අපි මේ පින් කරනවා කියලා ලෝකෙට පේන්න පන්සල් ගානේ ඇවිද ඉන්න ඕනේ. අපි පව් කරන්නේ. ඒ වගේ වචන කියන්නේ කර්මය ගැන නොදන්නකම නිසා. පින්වතුනි, හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතෙන් හිතනකොට, ඔබ කතා කරන හැම වචනයක් තුළම, ඔබ ක්‍රියා කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තියෙනවා. විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක පිණිස සකස් වෙනවා. ඔබ සිත කය වචනය තුලින් කරන්නේ අකුසල කර්ම නම් අකුසල විපාකයක් පිණිස ඒක සකස් වෙනවා. සමහර සිතුවිල්ලක භයානකකම හිතාගන්න බෑ. එක සිතුවිල්ලක් තුළ ඒ සිතුවිල්ලේ භයානකකමත් එක්ක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මහා දරුණු විපාක ලැබිච්ච සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. වචනේ ආනන්තරී අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝ වේදි කරන්නේ වචනේ. කල්පයක් නිරේ උපදින කර්මයක්. ඒ නිසා කර්මය ගැන හොඳට තේරුම් ගන්න, නිතර විමසන්න. සමහර වෙලාවට ඔබ හිතන්න අපි හොඳට පින් කරගෙන, දන් දීගෙන, සීල් රැකගෙන, භාවනා කරගෙන නිවන් මඟ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියලා. ඒ නිවන් මඟ ධර්ම මාර්ගේ වඩාගෙන යන ගමනේ පවා අපි යන්නේ ධර්මය අවබෝධ කරගන්න තෙක් කෙලෙස් සහිත ගමනක් යන්නේ.
ඒ අතර ඕනම මොහොතක වරදින්න පුළුවන්. ඕනම කෙනෙකුට. දැන් ඔබ නිකන් සාමාන්‍ය බලන සමහර චරිත ඉන්නවා කාලයක් හොඳට පින්කම් කරනවා. හොඳට සීල් රකින්නවා පන්සලේමයි. පින්කම් වලමයි. හැබැයි ඒ පුද්ගලයාම කාලෙකදී හිටි ගමන් මග වෙනස් වෙනවා. පාර වෙනස් කරගන්නවා. පාප මිත්‍රයන්ට අහු වෙනවා. ඊළඟට බේබදුකමට සල්ලාලකමට සුරාවට සූදුවට ඇබ්බැහි වෙනවා. අර කරපු පින්කම් වලට ඊට පස්සේ බඩිනවනේ අපිත් ගියා අපිත් ඔය පන්සල් ගානේ ගියා අපිත් ඔය පින්කම් කරා තමයි අපි මේවා කරලා හරියන්නේ මුන්ට මේ පිස්සු අපි ඒවා තේරුම් අරගෙන තමයි අපි මේ අයින් උනේ කියලා. දැන් අර පව්කම් කරන ගමන් ඒ පව අනුමෝදන් වෙවි අර කරපු කුසලයට තමන්ම ගරහන. අපි හිතමු ඔහොම කාලයක් ඉඳලා ඊට පස්සේ තේරෙනවා අයියෝ මට වැරදුනා. අයියෝ මට වැරදුනා කියලා දැන් තේරෙනවා. ඒ තේරුණාට පස්සේ සම්පූර්ණයෙන් ආයි නිවැරදුනා කියලා හිතන්න. ඊට පස්සේ ආයි පන්සලට එනවා තුනුරුවන් කමා කරගන්නවා වැරදි හදාගන්න අධිෂ්ඨාන කරගන්නවා. දැන් ආයි උපාසකයා. දැන් ආයි පින් කරනවා ආයි දන් දෙනවා ආයි පින්කම් සංවිධානය කරනවා. දැන් ආයි ගුණ පුරනවා. දැන් මෙහෙම ජීවත් වෙන කෙනා පින් කරගෙන අපි හිතමු ධර්ම මාර්ගේ ගියත් අර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු කර්ම විපාක ඒවා පින් වේවා පව් වේවා විපාක නොවිද සසර යන ගමනේ ප්‍රහාණය කරගන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්වන්නේ. ඒ නිසා මතක තියාගන්න චේතනාවක් පහළ කරලා යම් කර්මයක් කරාද ඒ විපාක අපි කරා එනවාමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන අන්තලික්කේන සමුද්ද මජ්ජේ කර්ම විපාක වලින් බේරෙන්න අහසේ හැංගෙන්න තැනක් නැහැ කියන. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා හැංගෙන්න තැනක් නැහැ. නපබ්බතානං විවරම් පවිස්ස කර්ම විපාක වලින් බේරෙන්න පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සේ රිංගලා හැංගෙන්න තැනක් නැහැ. කුහරයක් ඇතුලේ හැංගිලා ඉන්න තැනක් නැහැ. විවරයක හැංගෙන්න තැනක් නැහැ. තමන් යම් අකුසලයක් කරාද ඒකේ විපාක තමන්ට සසරේ අරගෙන යන්න වෙනවා. ඒවා සමහරලාට මෙලව දිට්ඨ ධම්ම වේදනීයයි. සමහර කර්ම ඊළඟ ජීවිතේ. සමහර ඒවා නිවන් දකින්නකම් පස්සෙන් එන කර්ම තියෙනවා. ඔබට හොඳ සිදුවීමක් බුදුහාමුදුරන්ගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාව. මේ සිදුවීම ඔස්සේම හිතන්න කර්ම විපාක කොච්චර භයානකද. අපි මේ නිවන් දකින්න යන ගමනේ අපි බණ අහනවා දන් දෙනවා සිල් රකින්නවා ගුණ පුරනවා තමයි. හැබැයි ඔය අතරේ අකුසලයක් කරොත් ඒ වෙච්ච අකුසලෙ කොච්චර අපි පස්සේ සසරේ එනවද? පින්වතුනි මීට බොහෝ කාලයකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරන කෙනෙක් නිවන් දකින්න හිතාගෙන සසර පුරා පින් කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණ පුරාගෙන එනවා. අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා. අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙක්ගෙන් බණ අහලා මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පින් කරනවා. එහෙම හොඳට පින් කරගෙන එන කෙනෙක්. එක ආත්මික මනුස්ස ලෝකේ ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලය. ඔබ දන්නවා මේ අපි සංසාරේ යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුවරු ලෝකෙ පහළ වෙලා ඉන්නව නෙමෙයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ බුද්ධ කියන වචනේ කල්ප 100 ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි කියන. එතකොට එවැනි දුර්ලභ බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හිතා ගන්නවත් බෑ ඒ කාලය ගැන. පින්වතුනි බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙනා මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියා. දැන් සංසාරේ පින් නිසා බොහොම ධනවත් පවුලක හොඳ සල්ලිකාර පවුලක තරුණිය. තරුණ වයසට එනකොට ඉතින් යාළු මිත්‍රයෝ ඉන්නවා. තරුණ මදේ යොබ්බන මදේ මද මාන්න කියලා ඇති වෙනවා. එතකොට මන් තරම් කෙරුමෙක් නෑ මන් තරම් කෙනෙක් නෑ කියලා ඔළුව ඉදිමෙන කාලයක් එනවා සමහරුන්ට. දැන් මේ විදිහට තරුණ මදෙන් මත් වෙලා තරුණ කාලෙකින් ඔය පාරේ ආයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ඔය පාරවල් ආයිනේ සමහරට කොල්ලෝ
තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාර යන අයට විහිළු කරනවා. කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකෙ වැඩ ඉන්නවා. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටිය පසේ බුදු කෙනෙක් පාත්‍රයක් අරගෙන එදා පාර දිගේ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරෝගෙන පාත්‍රයක් අරගෙන බිම බලාගෙන හිස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිණ්ඩපාතේ වඩිනවා. අර පාර අයිනේ මේ කොල්ලෝ ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන් ගත්තා. ආම් බලාපංකෝ අමුතු ඇඳුමක් ඇඳලා ඇඟ පුරාම නිකන් ගෝණියක වගේ රෙද්දක් කොතාගෙන කුෂ්ඨ රෝගියෙක්ද දන්නේ නැහැ කිව්වා. එතකොට ඔය විදියට ගරහන්න පටන් ගත්තා. මොකද්ද බම් මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන් ගත්තා. දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේ මේ ළඟින්ම පිණ්ඩපාතේ වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාර අයිනේ තිබ්බ අසුචි ටික. පාත්‍රය අරගෙන වඩින්නේ අර අසුචි ටික අරගෙන පාත්‍රයට දැම්මා. දාලා හයියෙන් hina වුණා යාළුවොත් එක්ක. මේ ආර්යයන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ වැඩම කරා. දැන් බලන්න මේ සසරේ පෙරම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා අර පසේ බුදුරජාණන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරේ තියෙන අසුචි ටික පාත්‍රයට දැම්මා. දාලා තව විහිළුත් කරා, කෑ ගැහුවා, නොයේක් වචන කියලා නිඳා කරා. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩියා. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරම් පුරාගෙන ආවා. මහා බලවත් අකු. දැන් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගණන් පෙරම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක හිත නොමග ගිහිල්ලා ඇති වෙන යම් කර්මයක විපාකේ සමානලාවට ආත්ම 100,000 ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරේ දුක් විඳිනවා. මේ රැස් කරගත් අකුසලෙන් මරණින් මත්තේ දුගතියට වැටුණ අපායයි. අපායේ බොහෝ කාලයක් දුක් විඳලා කාලයකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායෙන් චුත වෙලා උඩට ආවා. මනුස්ස ලෝකෙට ආවා. දැන් නිවන් දකින්න පින් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තියෙනවා. හැබැයි අර කර්මෙත් දැන් අපායේ ගෙවාගෙන ගිහිල්ලා එහෙම උඩට ආවා. තාම ටිකක් තියෙනවා. මනුස්ස ලෝකේ ධනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානයක ධනවත් පවුලක. ඒ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් බාරහාර වෙනවා, උපදෙස් ගන්න යනවා, වෛද්‍යවරු හම්බෙන්න යනවා. ඔහොම කාලයක් ඉඳලා ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටියා. දැන් මේ අම්මා පුදුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක් ආවා. මගේ කුසේ දරු බබක් පිහිටියා. පුදුම සතුටෙන් ඇඳුම් මහනවා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයේක් සිහින මවනවා. සමහරලාට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා, ඇඳුම් මහනවා. දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා පිරිමි දරුවෙක්. අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා. මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නැහැ. කටින් හලනවා. කට ඇරලා කටට කිරි මිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා. ගිලින්නේ නැහැ. කොච්චර මොන විදියට මව් කිරි පොන්න හැදුවත් කිරි බොන්නේ නැහැ. පුංචිකමට මේ දරුවා අසුචි කරගන්නවා. අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා. අසූචි තමයි කන්නේ. මොන විදියට පුරතල් කළා. අන්තිමට පුංචි කෑම බීම අඹරලා පොඩි දරුවට පුරතල් කරලා කටේ තියනවා. මේ ළමයා කටේ තියාගෙන ඉඳලා හිමින් කටෙන් හලනවා. ගිලින්නේ නැහැ. අසූචි කනවා. අවසානයේ දෙමව්පියෝ කල්පනා කරා ඔය මොනවා හරි කමක් නැහැ. ඔය ලොකු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවනේ කියලා දැන් මේ ළමයා අසූචි කන්නේ ඉඩ ඇරිය. ඉතින් වෙන මොනව කරන්නද?
ඒ වගේ පිළුණු වෙච්ච දෙයක්, පිළිකුල් සහගත දෙයක්, කුණු වෙච්ච දෙයක්, අසූචි වගේ දෙයක්, ඒවා තමයි රස කර දන ගාගෙන ගිහිල්ලා ඒවා රස කර කර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ? යන්තම් ගදාවත් දන ගාගෙන හරි බඩ ගාගෙන හරි යනවා. ඇඳුම් අඳිනවා. ඇඳුම අඳින්නේ ගලවන. මොන විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලවනවා. අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහා කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ. පාත්තරයට අසූචි බෙදපු අකුසල විපාකය ආහාරයක් මොන විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කෑම කන්න. දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක්. මේ අය කතා වුණ කමක් නෑ. ඔය ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලා නෑදෑයෙකුටවත් දැන් කියන්නේ ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොවන විදිහට දරුවගේ විස්තරේ දරුවා යන්තම් ටික ටික හදාගත්ත හරියන්නේම නෑ. ලොකු වෙනකොට ඇවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල් වල බැහැගෙන කනවා. හොය හොයා යනවා. ඇඳුමක් අඳින්නෙම නෑ. ගෙදර අය කතා වුණා කරන්න දෙයක් නෑ. පරම්පරාවටම ලැජ්ජාව. පෙර නිගන්ටයෙක්වත් වෙන්නේ නැති ඇඳුම් අඳින්නේ නැත්තේ. අපි නිගන්ට ආරාමයකට ගිහිල්ලා දරුවා බාර දෙමු කියලා වෙන ඈත පළාතක නිගන්ට ආරාමයකට උදේ පාන්දරින් මිනිස්සු නැගිටින්න කලින් දරුවත් වඩාගෙන අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා දැන් ළමයාව නිගන්ටයන්ට බාර දුන්නා. මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ නැහැ කියලා. ඉතින් නිගන්ටියොත් හිතුවනේ අපේ ජාතියම කෙනෙක් වෙන්නේ නැති ආයි ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපිට හොඳයි අපි හදාගන්නම් කියලා ළමයාව නිගන්ට ආරාමෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පියෝ ආවා. අඬා අම්මයි තාත්තයි අනේ අපේ අවාසනාවට ඉඳලා ලැබිච්ච දරුවා. දැන් අර නිගන්ට ආරාමෙ මෙන්න බලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා. නිගන්ටයෝ ගහලා පැන්නුවා මේ මොකෙද්ද මේ අසූචි කන එක, මේ කණන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පැන්නුවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගන්ට ආරාමෙන් පැනලා දීවා. දැන් දෙමව්පියොත් නැහැ, ආරාමෙත් නැහැ, කිසි රැකවරණක් නැහැ. පාරවල් දිගේ යනවා, පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල්. වාඩි වෙලා රස කර කර අසූචි කනවා. මිනිස්සුත් දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කන එකක් කියලා මිනිස්සුත් ගහනවා. ගුටි කාගෙන දුවනවා. කොහොම ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදිවල කුණු බාක්කි වලට බහැලා ඒවා කනවා. අසූචි ඒවා තමයි රසම ආහාරය. කොහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයසේ ඉනකොට මිනිස්සු ගහනවා. දකින්න තැන මිනිස්සු ගහනවා. පොළු වලින් ගහනවා, ගල් වලින් ගහනවා. ගමකට එන්න දෙන්නේ. අවසානයේ මහා කැලයකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා. ඒ කාලේ ඔය එක එක දරුණු වෘත්ත සමාදන් වෙච්ච තාපසවරු, ඉසිවරුන් ඔය ජාතියයි ඉඳලා තියෙනවා. මෙයාත් මොකද කරේ? කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා. 10න් කියලා නිකන් හිතාගමු. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහ අල්ලගෙන. දවල් තිස්සේ මොනවත් නැහැ. හුලං ගිලිනවා. කට ඇරලා හුලං ගුලියක් අරගෙන ගුඩුස් කාලේ එක ගිලිනවා. කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දා කියනවා. ඇදලා තමයි කියනවා ගැලෙන්නේ. මේ කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතන්න. කෙස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා. ඉදිමෙනවා. ඒ දුක විඳගෙන ඒ රුතයක් සමාදන් වෙලා හිටියා. රැට මොකද කරන්නේ? කරුවල වැටුණට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යනවා. කැලේ ඇවිදලා අසූචි කනවා. පාරට ගිහිල්ලා අසූචි වලවල් හොය යනවා. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා. රැට අසූචි හොය යනවා. ඕක තමයි ජීවිතේ. ඔය ජීවිතේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් 10ක් නෙමෙයි අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන. දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැගී අවුරුදු 10න් නම් අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන්නේ එතකොට අවුරුදු 65ක්. බුදුරජාණන් වහන්සේ
ඒ නගරේ පහළ වෙලා වැඩ ඉන්නවා. මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ. අර අකුසල විපාක ගෙවන මෙයාගේ නම ජම්බුක. අකුසල විපාක ගෙවන ජම්බුක බුදු ඇසට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසලින්ම වැඩම කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා. දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනවා. අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කකා ඇඳුමක් අඳින්නේ නැහැ. නිර්වතිකින් ඇඳුම් අඳින්නේ නැහැ. අසූචි කකා ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘතේ පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාකේ පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ දැන් ගෙවිලා ඉවර වේගෙන යනකොට අන්න පෙර සසරේ කරපු පින් මතු වුණා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට කාටද අද මම පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා. පෙර සසරේ බොහෝ පින් තියෙන කෙනෙක්. පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන්නේ. ඒ කර්ම විපාකේ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිලා අවසానයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත්. බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණේ වැටහුණා. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්තර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා අවසන් වෙලා දවල් කාලේ ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා. හවස් වෙනකොට දැන් බුදුහාමුදුරු පිණ්ඩපාතේ දවල් දානෙත් වළඳලා හවස් වරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට කෙස් රැවුල් උගුල්ලනවා. නාලා නැහැ. අවුරුදු ගානකින් එකක් පිරිසිදු කරලා නැහැ. ඇඟේ ඇඳුමක් නැහැ. නිර්වතින් ඉන්නේ ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇඟේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීදන එලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ එතනට ගිහිල්ලා ඇහුවා ජම්බුක මොකද මේ තනි කකුලේ? එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කිව්වා. ඒ නිසායි කිව්වා තනි කකුලෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේ ආයේ එහෙමද කියලා ඒ ගහ යට බුදුරජාණන් වහන්සේ නිසීදන එලාගෙන විවේකයෙන් භාවනා කරනවා. දැන් ජම්බුක ඒ ගහ අයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න. කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. හවස් වෙනකන් හිටියා බුදුහාමුදුරු භාවනාවේ. කරුවල වැටුණා. ඒ තථාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩකිනි. කෑම මතක් වෙනවා. අසූචිය. හිමින් කකුල බිම තිබ්බා. කකුල් දෙක දැන් බිම තිබ්බා. බුදුරජාණන් වහන්සේ බැලුවා යන්නෙත් නෑ. තාම මේ භාවනා කරන යන්නෙත් නෑ මෙතනින් මට කෑම ටිකක් හොයාගන්න. දැන් කරන්න දෙයක් නෑ. මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නෑහෙන ගානට අඩිය තිය එතනින් පිටත් වෙලා යන්න ගිය බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මං දන්නවා කිව්වා. ජම්බුක ඔබ බොහෝ පෙර පින් තියෙන කෙනෙක්. ඔබ පෙර සසරේ පසේ බුදු කෙනෙකුට නින්දා කරලා ගරහා කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ. ජම්බුක ඔබේ මේ අකුසලයේ දැන් ගෙවිලා අවසానයි. ජම්බුක කොහොම වාඩි වෙන්න කිව්වා. ඒ බුදු වදන ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපු ඒ බුදුහාමුදුරන්ගේ වචන ටික සම්පූර්ණ ජීවිතේ වෙනස් වුණා. පෙර පින් මතු වුණා. එහෙම වැදගෙන වාඩි වුණා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. ඔබ වහන්සේ මට පිහිට වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි. මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. භික්ෂුවක් හැටියට 이르දියෙන් ශරීර වෙනස් වෙලා පහළ වුණා. අපිට හිතා ගන්න බැරි දෙයක්. 이르දිය කියලා කියන්නේ 이르දි හැකියාව බුදු කෙනෙක්ගේ අචින්ත්‍යයි. ඊර්දි විශ්ය අචින්ත්‍යයි. බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තයේ දිගු කරලා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි.
මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරද්දී කේස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. අර ශරීරයේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනේ අවුරුදු ගානේ මුළු ශරීරෙම ඉබේ පිරිසිදු වුණා. ඇඳට ඇඳුමක් ඇඳපු නැති උපන්දා ඉඳන් ඇඳුමක් ඇඳලා නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම 이르දියෙන් පහළ වුණා. පාත්‍රයක් පහළ වුණා. පාත්‍ර සිවුරු දරව භික්ෂුවක් විදිහට 이르දියේ ස්වරූපේ වෙනස් වෙලා බුදුහාමුදුරු ඉදිරියේ පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට දහම් දෙසුවා. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට ජම්බුකගේ පෙර පින බලවත් වුණා. දේශනාව අවසන් වෙනකොට කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වුණා. බලන්න පිංගතුනේ සසරේ පින් කරගෙන නිවන් දකින්න පින් කරගෙන ආවත් ඒ පින තිබුණා. ඒ පින් කරන අතරතුර කරපු අකුසල විපාකෙ ගෙවලමයි නිවන් දකින්න උනේ. ඒක කෙවන්න වුණා. බුදුරජාණන් වහන්සේ නගරේ පහළ වෙලා වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේ දිනපතා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවත් කාටද මම පිහිට වෙන්නේ? අර අකුසල විපාකෙ කිවිලා අවසන් වෙනකම් බුදු ඇසට යොමු වුණේ නැහැ ජම්බුකව. ඒ නිසා යම් කර්මයක් කරොත් ඒක ගෙවන්න වෙනවාමයි. ඒ නිසා ඔබ හිතන්න එපා අපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලා යනවා කියලා හිතන්න එපා. ඔබ කරන පින්කම් වල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින්පව් විපාක සසරේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා බුදුහාමුදුරු පෙන්වුවේ මහණෙනි චේතනාවක් පහළ කළ යම් අකුසලයක් කරොත් ගුණා පසුපස බැඳි කරත්තේ වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහළ කළ යම් පිනක් කරොත් ඒ පිනේ විපාක සෙවණැල්ල වගේ පසුපස එනවා. දැන් සෙවණැල්ල කියන්නේ අපේ පස්සෙන් ආවා කියලා අපිට කරදරයක් වදයක් දුකක් නෙමෙයි. හැබැයි ගුණා කරත්තේ ඇදගෙන යන්නේ සනීපෙටද? ඒක දුකක් වෙහෙසක් පීඩාවක්. ඒ නිසා සසරේ තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරේ අරගෙන යන්න වෙනවා. රහත් උනත් මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන්න. මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තේර ගාථා ඔබ හොඳට කියවන්න. ජම්බුක මහරහතන් වහන්සේ ගැන තේරී ගාථාවල තේර ගාථාවේ සඳහන් වෙනවා. උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසේ උදාන වාක්‍ය ගාථාවලින් ප්‍රකාශ කරනවා. මම උපන්දා ඉඳන් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මං ඇඳුමක් ඇඳපු කෙනෙක් නෙවෙයි. මං අසුචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක්. කේස් රැවුල් උගුල්ලලා දැම්මා. මිනිස්සු ගේන ආහාර පාන දානි මං ප්‍රතික්ෂේප අර කැලේ ගහ කන්ද උඩ ඉන්නකොට සාමාන්‍ය ඕන තරම් රැවටෙන මිනිස්සු ඔය වගේ දුෂ්කර ප්‍රතිපදා පුරන තාපසයන්ට ඉසිවරයන්ට සමහර හොර තවුසන්ට රැවටිච්ච මිනිස්සු ඕන තරම් ඉඳලා තියෙනවා. අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ලා සාදු කියලා දීලා එන මිනිස්සු ඒ කාලෙත් ඉඳලා තියෙනවා. මිනිස්සු දානි අරගෙනත් ආවා කියනවා. ඇයි තනි කකුලෙන් හිටගෙන ඉන්නේ? උත්තමෙක් කියලා හිතාගෙන. ඒ ජම්බුක කාගේවත් ආහාරයක් ගත්තේ නැහැ කියනවා. අවසානයේ මිනිස්සුන්ගේ බේරෙන්න බැරි නිසා තනකොළ ගහක් කඩලා අරගෙන අර ගෙනාපු ව්‍යංජන භාජනයකට දාලා ඒක ගස ඇරලා යන්තම් දිවේ ගාගෙන කියනවලු ආ උඹලට පින් දැන් අරන් ඵලයල්ලා කියනවා. අනේ අර මෝඩ මිනිස්සු සාදු කී අරගෙන යනවා ආපහු. ඔය විදියට රැයට ගිහිල්ලා අසූචි කකා දුක් විඳ විඳ අවුරුදු 55ක් ජීවත් වුණා. ජම්බුකම කියනවා මම මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමු වුණා. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා මට දහම් දෙසුවා. මම මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පින්වතුනි ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්යාණ මිත්‍ර සේවනයේ බුදු කෙනෙක් මුණ ගැහිීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් ඔබ හිතන්න රහත් වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේද මේ? ඒ ජීවිතය අවුරුදු 55ක් අර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ.
ඒ නිසා රහත් වෙන්න පින් පුරාගෙන ආවත් සසරේ කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්න ඒ නිසා කොයිම වෙලාවකවත් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියලා. සමහරවිට ඔය පොඩි ඔය මොකද්ද ඔය පුංචි අකුසල ඕවා විපාක දෙන්නේ නැහැ කියන. සමහර මහා අති පණ්ඩිත අදහස් කියලා ඔය මතුරුවෙන් මරුවට කමන්නේ ඔය පොඩි සතෙක් ඕවා ගාණක් නැහැ. ඕවද මේ මිනිස්සු කරන්නේ. අන්න ඒ වගේ තමන්ගේ පව්කම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පව්කාරයෝ ලෝකේ පව්කම් කරන මිනිස්සු මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පව්කම් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක් මේ කලේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලේ මොකද වෙන්නේ? ඊළඟට වතුර භාජනයක් තියෙනවා පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකයේ පිනකට වඩා අකුසල් බලවත් වීම බලවත්. පින්තුනි මතක තියාගන්න අපේ හිත අපේ විඥානය අපි මේ සංසාරේ යන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් විඥානයක් අරගෙන අපි සසර යන්නේ. අපේ හිත අපේ විඥානේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයටයි වැඩිපුර ඇදෙන්නේ කුසලයට නෙමෙයි. කුසලයට හරවන්න අමාරුයි. කුසලයට හරවන්න නම් ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන හොඳ නුවණක් සතිමත් හොඳ සිහියක් වීරියක් කොච්චර තියෙන්න ඕනද බලන්න. සිල් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න අවංකවම. දැන් පොයේ දවසේ එනවා. පොයේට සීල් ගන්න කොච්චර හිත හිටියත් කලින් දවසේ හිතෙනවා නේ අද බෑ හෙට. අද නොවේ හෙටයි. අනික බාලගිරි දෝෂේ වගේ එකක් කියනෝනේ අද නොවේ හෙටයි. මේ පොයේට බෑ ඊළඟ පොයේට. එහෙම හිතෙනවා. අමාරුයි ලේසි නෑ. බණ අහන්න හිතෙනවා. හැබැයි මේ වෙලාව වෙනකොට හිතෙනවා නේ ටෙලි නාට්‍ය ඊළඟ කොටස අද මොකක් වෙයිද දන්නේ. හිත යන්නේ අර කාමයන්ට. සමහර ප්‍රවෘත්ති දේශපාලන සාකච්ඡා බණට වැඩිය ඒක වැදගත් කියලා හිතෙනවා. එහාට මෙහාට බැනගන්න අනුන්ගේ අඩුපාඩු කතා කරන කුණුගොඩවල් කතා කරන දේශපාලන සාකච්ඡා සමහරු මහ රෑ 12 වෙනකන් එයාට මෙයාට බැන මේ රූපවාහිනිය දිහා බලාගෙන කොහෙන් හරි ලෝකෙ වෙන්නර කොහේ හිටියත් මේවා හොය හොයා හරි බලාගෙන තමන්ගේ ජීවිතය අකුසල් පුරව ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඇහෙන් බලන දෙයකින් හිතක් සංසිඳෙන දෙයක් බලන්න. කනෙන් අහන දෙයකින් කෙලෙස් යටපත් වෙන හිත සංසිඳෙන දෙයකට හිත යොමු කරන්න. කියෙව්වත් ඔය කසිකපල් පත්තර කුණු ගොඩවල් කෙලෙස් ඇති වෙන දේවල් ද්වේෂය ඇති වෙන දේවල් අපරාධ මිනීමැරුම් රස කර කර ඕවා හොයන්න එපා. ලෝකේ ඕවා කවදත් තියෙනවා. බණ පොතක් කියවන්න බණක් අහන්න. මේ ඇස් දෙකෙන් බණ පොතක් කියවලා ධර්මයේ මෙනෙහි කරන්න. ඒ නිසා ධර්මානුකූලව ධර්මයේ සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අකුසලයකට හිතක් යොමු නොවන විදිහට හිත රැක ගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා පින්වතුනි අමාරුයි ඉතින් භාවනා කරන්න හිතන්න කොච්චර කව් කියනවා. කොහොම හරි පටන් ගන්න ඕනේ තමයි. කොහොම හරි භාවනාවක් නම් කරන්න ඕනේ තමයි. ඉතින් භාවනාවක් නම් කෙරෙන්නේ නැහැ. ඔය ගොඩාක් සමහර බණ අහනවා පින්කම් කරනවා භාවනාව ගැන කතා කරන්න ගත්තොත් භාවනාව ගැන මහා ලොකු අදහස් තර්ක ඕම නෙමෙයි මේකයි කරන්න ඕනේ ඕවා නෙමෙයි කියලා උපදෙස් දෙන උපදේශකයෝ ඉන්නවා භාවනාව. හැබැයි තමන් වාඩි වෙලා භාවනාවක් කරන්නේ තමන්ගේ හිත යොමු වෙන්නේ. කරන්න හිත හිතා හිටියට අද නොවේ හෙටයි. පස්සේ කරනවා හෙට කරනවා කියලා පස්සට යනවා ප්‍රමාදේ. ඒක තමයි අකුසල මූලයන් තුළ පිහිටපු විඥානයක් තියෙන කෙලෙස් සහිත හිතක් තියෙන කෙනාගේ හිතේ ස්වභාවය. හැම වෙලේම හිත අදින්නේ ප්‍රමාදයට, අකුසලයට, අපාය පැත්තට. පින්වතුනි ඔබ මේ බණ ඇහුවට ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ මේ බණ ඇහුවට
මතක තියාගන්න සතර අපාය මහගෙදර කරගත්ත පිරිසක්. මේ hina වෙලා හිටියට නිරේගාමී අකුසල් ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ මේ hina වෙලා කකා බිබී ජීවත් වුණාට අපිට නම් ගාණක් නෑ කියලා හිතුවට දැන් ඔබ මැරුණොත් තිරිසන් ලෝකේ උපදින ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. අසුර අපායට ඇදිලා යන ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. සතර අපායට ඇදිලා යන කෙලෙස් ඔබ තුල තියෙනවා. ඒවා නැති වෙන්නේ සෝවාන් වෙනකොට. ඔබ යම් දවසක සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඔබ සදහටම සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් මතක තියාගන්න ඔබ අපායේ මහගෙදර කරගෙන ඉන්න කෙනෙක්. ඒ අනතුර තුලයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා විශාල අනතුරක් තුල සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහගෙදරට හිත ඇදෙනවා වගේ. ඔබ ජීවත් වෙන ඔබ කැමති ඔබ ආසා කරන ඔබ ප්‍රිය කරන ඔබේ ගෙදර මහගෙදර හිත එතන තියෙන්නේ. රස්සාවට ගියත් ගෙදර එනකන් ඉවසුමක් නෑ. කඩේට ගියත් බඩු ටික ගත්ත ගමන් එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියා. ඉන්න කිව්වොත් දවසක් ඉඳී උපරිම දෙකක් ඉඳී. කොහේ ගියත් ගෙදර තරන්නේ නෑ කියලා අපි කියනවා. ඇයි අපේ හිත ඇදෙන්නේ? හිත බැඳිලා යන්නේ එතනට. බුදුරජාණන් වහන්සේ උපමාව අරගෙන පෙන්වුවා සංසාරික සත්‍යයා සතර අපායට බැඳිලා තියෙන මහගෙදරට හිත ඇදෙනවා වගේ. එතනට ඇදෙන්නේ. එවැනි හිතක් කුසලයට හරවන්න ලේසි නෑ. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්මඵල ගැන හිතන්න. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා නිතර මෙනෙහි කරන්න. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව කුසල් වඩන්න. දැන් මේ අපි කතා කරන මේ හැම දේශනාවක්ම ඔබ කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධය අපේ බුදුහාමුදුරන්ගේ විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තාම කැටි වෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. සචිත්ත පරියෝදපණං තමන්ගේ හිත ස්වචිත්තය දමනය කරන්න. හිත දමනය කරගන්න. සචිත්ත තමන්ගේ හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානුශාසන මේක තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ නිසා අකුසල් වලින් වළකින්න. අකුසල කර්ම කරන්න එපා. පුංචි අකුසලේ පවා බිය දකින්න. කුසල් කරන්න පුළුවන් තරම් පින් කරන්න. සිත කය වචනය මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන්න. අපිට අග්‍ර පින් රැස් කරන්න පුළුවන්. ඔබ නිතර බුදු ගුණ හිතනවා නම්, මෛත්‍රී භාවනාව වඩනවා නම්, ධර්මයේ ගුණ සිහි කරනවා නම්, ගෙදර හිටියත්, පුටුවක වාඩි වෙලා හිටියත්, ගමනක් යන ගමන් වුණත්, නිදාගන්න ගියත්, නිින්ද යනකම් බුදු ගුණ මෙනෙහි කරන්න. මෛත්‍රිය වඩන්න. හිත ධර්මයේ තුල කුසල අරමුණක රඳව ගන්න. අඩුගානේ කරපු පින්කම් සිහි කරා. ඒකත් භාවනාව. ත්‍යාගානුස්සති. සචිත්ත පරියෝදපණං. තමන්ගේ හිත දමනය කරනවා, භාවනා කරනවා. භාවනාවෙන් තමයි හිතක් දමනය කරන්න තියෙන. අර අපාය පැත්තට අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න තියෙන භාවනාව. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවණින් හොඳ සිහියෙන් භාවනාවකට හිතක් යොමු කරගෙන කුසලයට හිත හරවගන්න. ඒ විදිහට ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබට ඔබේ ජීවිතයේ ධර්ම අවබෝධය පැත්තට හරව ගන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සියලු පාපී අකුසල් වලින් වැළකීලා කුසල් දහම් දියුණු කරගෙන හිත දමනය කරගෙන ඔබ හැම දිනාටම උතුම් ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්මීය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.